අයිබෝන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහි දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ සතියක පත්තරමේන්තුවත් එක්ක අද මාර්තු මාසේ 13 වෙනිදා සෙනසුරාදා අද දවසේ ජාතික පුවත්පත් කියන තොරතුරු ඉතාමත් ඉක්මනින් ඔබට කියන්න අපි සූදානම්. විශේෂයෙන්ම රට තොට උණුසුම් කළ බොහොමයක් ප්‍රවෘත්ති අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. අපි ඉතාමත් ඉක්මනටම ඒ සියල්ල කියන්න සූදානම්. මාත් එක්ක ඉන්නවා සමීර. සුබදැසනක් සමීර. සුබදැසනක් නාජිත්. අපි සූදානම් අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු වලට අවධානය යොමු කරන්න. ඊට කලින් අජිත් අද මාර්තු මාසේ 13 වෙනිදා සෙනසුරාදා දවසේ අපි ඉන්නේ. විශේෂයෙන්ම නාජිත් අද ඉඳලා හරියටම මාසයක් ගෙවන තැන සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. මාසයක් අපිට කල් තියෙනවා. සිංහල හින්දු අලුත් අවුරුද්ද අපි එකට එකතු වෙලා සමරන්න පුළුවන් වාතාවරණයක් රට තුල ඇති කරගන්න වගකීම තිබෙන්නේ ඔබ අතේමයි. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ඒ පිළිබඳ නිරන්තරයෙන් දැනුවත් කරනවා. සෞඛ්‍ය ආපදාවක් තවමත් රට තුල තිබෙන නිසා ඔබ වගකීමෙන් කටයුතු කරන්න කියන කාරණේ අපි අද උදෑසනම ඔබට මතක් කරන්න කැමතියි. තවමත් අද වන විට කොවිඩ් ආසාදිතයන් රට තුලින් වාර්තා වෙමින් තිබෙනවා. ඒ වගේම කොවිඩ් මරණ සිදු වෙමින් තිබෙනවා. මෙන්න මේ පිළිබඳව ඔබ අවධානය යොමු කරලා ඒ වගකීම අරගෙන රටක් හැටියට ඉදිරියට යන්න ඔබ අතේ ලොකු වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටු කරයි කියන පණිවිඩය අපි අද දවසේදී ඔබට ලබා දෙමින් නජිත් අපිට පුළුවන්කම ලැබෙනවා අද දවසේදීත් වාර්තා කරන අපි හැමදාම උදෑසන වාර්තා කරනවා සෙනසුරාදා දවසේ විශේෂයෙන්ම රටේ වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය පිළිබඳව ආසාදිතයන් 87104 දෙනෙකු රට තුලින් මේ වන විට වාර්තා වී තිබෙනවා. ඒ වගේම ඒ හා සමානම පිරිසක් සුව වී තිබෙනවා. 83958 දෙනෙකු සුවය ලැබූ පිරිස අතරට එකතු වෙනවා. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථාන 98කදී ප්‍රතිකාර ලබන පිරිස 2626ක් බවට පත් වී තිබෙනවා. යම් අඩුවක් තිබෙනවා නදිත් මේ මොහොත වන විට සුව වෙච්ච ප්‍රමාණය වැඩි වීමත් එක්ක ප්‍රතිකාර ලබන පිරිසේ අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම අවාසනාවට මරණ 525ක් රට තුලින් වාර්තා වී තිබෙනවා. මෙන්න මෙයයි බරපතල කාරණේ. ඔබ හිතන්න පුළුවන් එන්නත්කරණය රට තුල සිදුවන නිසා මේ කොවිඩ් දුර රටෙන් පහව ගිහිල්ලා කියලා. නමුත් එන්නත්කරණය සිදු වුණත් සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ නිරෝධායන නීති ඒ විදිහටම පිළිපදින්න කියන කාරණය නිතර දැත් සේදීම ඒ වගේම සමාජ දුරස්ථභාවය සුරැකීම ආදී කාරණාවලට ඔබ යොමු වන්නට ඕනේ. නජිත් ඔය අතරේ සමීර දැන් විශේෂයෙන්ම අපේ රටේ තත්ත්වය පිළිබඳව සමීර සඳහන් කළේ ලෝකේ තත්ත්වේ මීට වැඩිය ටිකක් බැරෑරුම්. දැන් අද දවසේදී අපි විශ්වාස කරනවා ලෝකයේම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය කෝටි 12 ඉක්මවයි. දැන් මේ වෙනකොට 11 කෝටි 95,8537 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට ලෝකෙන් පත් වෙලා ඉන්නවා. ඒ අතරින් 9 කෝටි 62,37,000ක් සුවය ලැබලා නිවෙස් බලා ගෙහින් තියෙනවා. ඒ වගේම මරණ ප්‍රමාණය සිද්ධ වෙලා තියෙන්නේ 26,50,545ක්. අපේ රටේත් මරණ ඇතුළුව මුළු මහත් ලෝකෙම 26 ලක්ෂයකට වැඩි පිරිසක් කොරෝනාවෙන් මිය ගිහිල්ලා තියෙනවා. ඒ නිසාම ආරක්ෂාකාරීව විමසිලිමත්ව අපි තවදුරටත් ඉන්න ඕනේ කියන කාරණාව පිළිබඳව අපි වැඩියෙන් මතක් කරන්න කැමතියි. දැන් එන්නත් පිළිබඳවත් විවිධ ගැටලු සහගත තත්ත්වයන් මතුවෙනවා. අපිට ආරංචි වෙනවා විවිධ රටවලින් දැන් විශේෂයෙන්ම කොවිෂීල්ඩ් එන්නත පිළිබඳව අපි දැක්කා රටවල් කිහිපයක් මේ එන්නත අත්හිටුවල තියෙනවා සති දෙකක පමණ කාලයකට. කෙසේ වෙතත් එන්නත් ගැනත් විශ්වාසයක් තියන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව නැවතත් හිතා බලන්න ඕනේ. ඔය අතරදී අද දවසේ අපි සතියක පත්තරමේන්තුවෙන් හැමදාම ඔබ දන්නවා ආරම්භයේදීම විශේෂ කෘතියක් ගැන ඔබට කියනවා, පොතක් ගැන කියනවා. අද කියන්න හදන්නේ ටිකක් විශේෂ පොතක් ගැන මේ රූපවාහිනී ප්‍රවෘත්තිකරණය පිළිබඳව. මේ කෘතිය ලියවෙන්නේ ඉන්දික වීරකෝන් අතින්. ඉන්දික වීරකෝන් අපේ ITN මාධ්‍යජාලයේ සහෘදෙක්. ඉන්දික මේ විශේෂම ඉන්දික පිළිබඳව සඳහන් කරන්න ඕනේ සමීර. ඉන්දික කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය, ලේඛකත්ව හා ජනසන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමා මේ සියල්ල පිළිබඳව හදාරලා තමයි මේ රූපවාහිනී ප්‍රවෘත්තිකරණය කියන කෘතිය රචනා කරන්නේ. මෙහි පිදුම පිළිගැන්වීම බොහොම විශේෂයි. එක් පසකින් සඳ රාහු ගිලිගනිද්දී අනෙක් පසින් ලොව එළිය කරන්නේ යම්සේද අනේක විද දුක්ඛ දෝමනස්යන් විදකනිමින් ලොබට සුන්දර මිනිසුන් තැනූ 21 වෙනි සියවසේ යශෝදරාවෙනි ඔබටයි මේ කෘතිය පිළිකන්වන්නේ කියලා ඉන්දික ඒ විදිහට ලියනවා. ජනතාවාදී ගායක දිවංගත විශාරද ගුණදාස කපුගේ මහතාගේ බිරිඳ වන ප්‍රේමා කපුගේ මහත්මියටත් ප්‍රවීණ සංනිවේදකයෙකු හා ලේඛකයෙකු දිවංගත චන්ද්‍රසෝම විතානගේ මහතාගේ බිරිඳ වන ලීලා විතානගේ මහත්මියටත් මේ කෘතිය සෙනෙහසින් පිළිකන්වමි කියලා ඉන්දිකේ විදිහටයි පිළිකැන්වීම සටහන් කරන්නේ.
විශේෂම විවිධ දුක්ඛ දෝමනස්යන් විඳකනිමින් ලොවට සුන්දර මිනිසුන් තැනුවේ මිනිසුන් පිටුපස ඉන්න කාන්තා චරිත 21 වෙනි සියවසේ යශෝදරාවන්ට මේ කෘතිය පිළිගන්වනවා කියලා ඉන්දිකේ විදියට ලියනවා. මිනිසාට හුදෙකලාව ජීවත් විය නොහැකි උපතේ පටන්ම ඔහු සාමූහිකව ජීවත් වීමට කැමති සත්වයෙක්. ඩැනියල් ඩෙෆෝ විසින් රචනා කරන ලද රොබින්සන් ක්‍රූසෝ වැනි චරිතයකට පවා අවට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව දැනගැනීමේ කුතුහලයක් පැවතියේය. ඒ සඳහා ඔහු විශාල ගල් පර්වතයකට නැගී සෑම දවසකම පැය කිහිපයක් ගත කළේ ඈත මුහුදේ යාත්‍රා කළ නැවක් පිළිබඳව යම් තොරතුරක් දැනගැනීමේ අභිලාෂයෙනි කියලා මේ සෑම මිනිසෙකු තුළම පවතින ඒ පොදු ගුණාංගයේ කුතුහලය නැත්නම් ප්‍රවෘත්ති පිළිබඳ ආශාව පිළිබඳව මේ විදිහට ඉන්දික රූපවාහිනී ප්‍රවෘත්තිකරණයේ කෘතිය ලියන්නේ. ඔබටත් හැකියාව තියෙනවා මේ කෘතිය අරගෙන කියවලා ප්‍රවෘත්ති ගැන වැඩිපුර දැනුවත් වෙන්න. සමීර, විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ ඔබ සතු පොතක් තියෙන ඔබ ලේඛකයෙක් නම් අපිට එවන්න මේ කෘතිය. අපි කියන්නම් හැමදාම උදේ සතියක පත්‍රමේන්තුවෙන් අපි පොත් ගැන කියනවා. මේ ඉන්දිකගේ කෘතියේ තියෙනවා මේ මොනවද ප්‍රවෘත්ති කියන්නේ. ඒ වගේම ප්‍රවෘත්ති රචනයට පෙර මේ ගැනත් හිතන්න. ප්‍රවෘත්තියක් රචනා කරමු. විද්‍යුත් ප්‍රවෘත්ති රචනයේ පුංචි රහස් කිහිපයක් මේ රහස් ඔබට දැනගන්න පුළුවන් මේ පොත කියවුවොත්. ඒ වගේම කලින් මතක් කරපු දේ ආයිත් ඔබට මතක් කරනවා. පොතක් තියෙනවා නම් අපිට එවන්න. අපි සූදානම් ඒ ගැන රටටම කියන්න. අපි බලමු අද දවසේ පුවත්පත් සිරස්තල. නජිත්, අපි මුලින්ම ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තල දෙසටයි අවධානය යොමු කරන්න සූදානම් වන්නේ. අපි තෝරගන්නවා ලංකාදීප ප්‍රධාන සිරස්තලය අද දවසේ වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලයේ දකුණු අප්‍රිකානු දරුණු වෛරස් රෝගියෙක් හමු වෙයි කියලා සිරස්තලය අරගෙන අවිලා තිබෙනවා ලංකාදීප ප්‍රවෘත්තිය. මේ විදිහට වාර්තා කර තිබෙනවා. අපි සඳහන් කළා කොවිඩ් තත්ත්වය පිළිබඳව රට තුලත් ඒ නිසා ඔබ අවධානයෙන් ඉන්න කියලා. දකුණු ටැන්සානියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ශ්‍රී ලාංකිකයෙකුගේ ජෛව පටල සාම්පල පරීක්ෂා කිරීමේදී මෙම විකෘති ප්‍රභේදය ඔහුට වැළඳී ඇති බව තහවුරු වී ඇති බවද වෛද්‍ය ජීවන්දර මහතා සඳහන් කරන කාරණේ තමයි වාර්තා වෙන්නේ. දකුණු අප්‍රිකාවේ පැතිර යන විකෘති කොවිඩ් ප්‍රභේදය තරමක අවදානම් සහිත එකක් වන අතර ඒ කියන්නේ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද ඔහු සඳහන් කර තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මීට අමතරව ප්‍රතිශක්තිකරණයට ඔරොත්තු නොදෙන ආකාරයේ වෛරස් ප්‍රභේදයක් ආසාදිත තවත් රෝගියෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමු වූ බවද ජීවන්දර මහතා සඳහන් කර තිබෙන කාරණේ අද වාර්තා වෙන්නේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ හැටියට. නජිත්, මේ තොරතුර පිළිබඳව අපිට තවදුරටත් වාර්තා කරන්න පුළුවන් අතුරු සිරස්තල ගණනාවක් ප්‍රධාන සිරස්තල හැටියට අරගෙන අවිලා තිබෙනවා පුවත්පත් කීපයකට. අපි උපුටා ගත්තේ ලංකාදීප ප්‍රධාන සිරස්තලය. ඒ වගේම ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයාගේ අදහසුත් අපි ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. අපි තවත් තොරතුරු කියන්න සූදානම්. මේ අතර ඩේලි මිරර් පුවත්පතත් අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ පුවත South African variant of COVID-19 patient identified in Sri Lanka. මේ තමයි අද Daily Mirror ප්‍රධාන සිරස්තලය. The Health Ministry said it is monitoring the situation and there is no necessity for people to panic as it had been found from quarantine center. මේ ජනතාවට කිසිදු බියවීමට හේතුවක් නැහැ. මේ රෝගියා හමු වී තිබෙන්නේ ආසාදිතයා හමු වී තිබෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබමින් සිටියේදී. එනිසා සමාජයට මේ ව්‍යාප්තියක් සිද්ධ වෙලා නැහැයි කියන කාරණාව ඔවුන් සඳහන් කරනවා. ඔය අතරේ the new coronavirus variant also called 50IY.V2 acquired from more mutations in the following months. විශේෂම පහුගිය මාසවල විශේෂම මේ විවිධ කොරෝනා වෛරස් ප්‍රභේදයන් පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා. ඒ අතරේදී විවිධ සංකූලතා වෙනස්කම් දක්වන තවත් වෛරසයක් හොයාගන්නටත් චන්දිම ජීවන්දර මහත්මයා ඇතුළු පිරිසට හැකියාවක් ලැබිලා තියෙනවා. මේ වෛරස් ප්‍රභේදය 50IY.V2 ලෙස තමයි හඳුනගෙන තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව ඉදිරියටත් තව දුරටත් අධ්‍යයනය කරමින් පසු වන බව චන්දිම ජීවන්දර මහත්මයා කියනවා. අපි සූදානම් එතුමන්ගේ අදහස් ඔබට ඉදිරිපත් කරන්න. ඊට කලින් අපි බලමු අද දවසේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඔව් නජිත්, දිනමින වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලය කොරෝනා තත්ත්වයන් සහ ඊට අමතර කාරණා නොවේ. නැගෙනහිර ජල ව්‍යාපෘතියට උපාංග ගෙන්වීමේ අක්‍රමිකතාවක් නිසා කෝටි 6ක් වැඩියෙන් ගෙවන්න වෙලා කියලා තමයි සඳහන් කරන්නේ. රජයේ ගිණුම්කාරක සභාවේදී තමයි තොරතුරු හෙළි වෙලා තිබෙන්නේ. ස්වර්ණා විජේකෝන් ලියන වාර්තාව අද දිනමින පුවත්පතට. නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 2013 වසරේදී GI පයිප සහ උපාංග ගෙන්වීමේදී සිදු ඇති අක්‍රමිකතා හේතුවෙන් රුපියල් ලක්ෂ 624කට අධික මුදලක් වැඩිපුර ගෙවීමට රජයට සිදු ඇතැයි පාර්ලිමේන්තුවේදී පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා කියලා තමයි සිරස්තලය අරගෙන ඉන්නේ දිනමින පුවත්පත්
පුවත්පතේ ප්‍රධාන පිටුවේ මුල් සිරස්තලයේ හැටියට. ඒ අතරදී අද දවසේ දිවයින සහ ඩේලි නිවුස් පුවත්පත් ප්‍රධාන සිරස්තල වෙන් වෙන්නේ ඊයේ දවසේ බොහෝ දෙනෙක්ගේ අවධානයට ලකුණු මාතෘකාවන් පිළිබඳව ඩේලි නිවුස් අද ගැන මේ විදිහට ලියනවා. Treasury Secretary stresses no loss to coffers from sugar duty reduction. මේ විශේෂම සීනි ආනයනය කිරීමේදී ආනයනික බද්ද රුපියල් 50ක සීමාවේ තිබ්බේ ඒක සත 25 දක්වා අඩු කරලා තිබ්බා. රුපියල් 49 සත 75ක ප්‍රමාණයකින් මේ බද්ද අඩු කරලා තිබ්බා. මේ බද්ද අඩු කිරීම හරහා එක් අතකින් ජනතාවට සහනයක් ලැබෙන අතරදී මේ සමාගම් වලට අයුතු ලාභයක් උපයා ගන්න අවස්ථාව සැලසුණා කියන චෝදනාව අපි දැක්ක ඊයේ දවසේදී මතු වෙනවා. විශේෂම ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් අපි දැක්ක මේ සම්බන්ධයෙන් අධිකරණයට කිසියම් ආකාරයක පෙත්සමක් ඉදිරිපත් කරනවා. aim to consumer relief මේ ජනතාවට සහනයක් විදිහට තමයි මේ කටයුත්ත ක්‍රියාත්මක කළේ. high sugar prices brought down මේ වැඩි මිලට තිබ්බ සීනි මිල පහළට ගන්න තමයි මේ බදු මුදල අඩු කළේ කියලා භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කරන අතරදී අපි දැක්කා පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අගමැතිතුමන්, ජනාධිපතිතුමන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඒ වගේම ජනාධිපති ලේකම්තුමන් මේ පිරිස වගඋත්තරකරුවන් විදිහට නම් කරමින් මේ පෙත්සම ඊයේ දවසේදී ඉදිරිපත් කරන්නට කටයුතු කළා. අද ඩේලි නිවුස් එක ගැන මේ විදිහට ලියන්නේ ජයසිරි මුණසිංහ. The government has not incurred a loss of rupees 15 billion by reducing the duty on imported sugar from rupees 50 to 25 cents per kilogram. Secretary to the Ministry of Finance and Treasury's SR Article emphasized yesterday. ඒ දවසේදී SR Article මහත්මයා විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එතුමන් මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එහිදීත් අදහස් පළ කළා මේ ජනතාවට සහනයක් ලබා දෙන්න තමයි මේ බදු මුදල් අඩු කළේ කියන කාරණාව. හැබැයි මේ සම්බන්ධයෙන් විවිධ චෝදනා තියෙනවා. ඒ පිළිබඳවත් සලකා බලන්නට නියමිත බව තමයි අද ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. නජිත් ඩේලි නිවුස් ඒ විදිහට වාර්තා කරද්දී දෙවයිනත් ප්‍රධාන සිරස්තලයේ ඒ විදිහට අරගෙන එනවා. සීනි බද්ද අඩු කිරීම සම්බන්ධ ප්‍රවෘත්තිය වගඋත්තරකරුවන්ගෙන් කෝටි 1590 පාඩුව අය කරගන්න හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඒ ප්‍රවෘත්තිය මේ විදිහට වාර්තා කරනවා. කිලෝවකට රුපියල් 50ක්ව තිබූ සීනි බද්ද ශත 25 දක්වා අඩු කර මෙරට සීනි ආනයනය කිරීමෙන් රජයට අහිමි වූ රුපියල් කෝටි 1590කට අධික බදු මුදල් වගඋත්තරකරුවන්ගෙන් ණය කර ගැනීමට නියෝගයක් කරන්න ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. වැඩිදුර සඳහන් කර තිබෙනවා එම ක්‍රියාවලියේදී රජයට එවන් අතිවිශාල බදු මුදලක් අහිමි කළ පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීති යටතේ නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට නියෝගයක් කරන්නයිද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණා කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ දිවයින වාර්තා කර තිබෙන්නේ. ඒ තමයි දිවයින වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලය. නජිත් ප්‍රධාන සිරස්තල වලින් අනතුරු අපිට අවධානය යොමු කරන්න පුළුවන් මේ කාරණය පිළිබඳව තාත් ප්‍රවෘත්ති ගණනාවක් අතුරු සිරස්තල හැටියට එනවා. සමාජ මාධ්‍ය ජාලවලත් මේ පිළිබඳව දිගින් දිගටම කතා කරා ඊයේ දවස වන විට රටේ ප්‍රධානතම කාරණයක් බවට ඊයේ දවස වන විට මේ ප්‍රවෘත්තිය වාර්තා වෙලා තිබුණා. මේ ප්‍රවෘත්තිය දිනමින පුවත්පතත් ඒ විදිහටම අරගෙන එනවා අතුරු සිරස්තලයක් හැටියට. සීනි බදු අඩු කිරීමෙන් කෝටි 1590ක් රජයට අහිමි වෙලා හඳුන්නෙත්තිගෙන් පෙත්සමක් කියලා තමයි වුණුත් වාර්තා කර තිබෙන්නේ. නෙල්කා මැදගෙදර ලියන වාර්තාව ආනයනික සීනි සඳහා පැන වූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1590ක මුදලක් අහිමි වී ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ආකාරය දැක්කන ඡායාරූපයකුත් එක්ක තමයි මේ සටහන අරගෙන අවිල්ලා තිබේ මුල් පිටුවට. ඒත් එක්කම නජිත් දැන් මේ කාරණේ පිළිබඳව මේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයේ විදිහට චෝදනා එල්ල කරද්දී රජයේ පාර්ශවයෙන් මේ පිළිබඳව තොරතුරු අනාවරණය කරලා තිබුණා. දිනමින පුවත්පතේ මුල් පිටුවට ඒ සිරස්තලයත් අරගෙන අවිල්ලා තිබෙනවා. සීනි ආනයනයෙන් ආණ්ඩුවට පාඩු වුණේ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. මුදල් ලේකම් SR ආටිකල මහතා කියන කතාවත් වාර්තා කරනවා දිනමින පුවත්පත. ජයසිරි මුණසිංහ අයියේ වාර්තාව අරගෙන අවිල්ලා තියෙන්නේ. සීනි ආනයනය කිරීමේදී අය කළ විශේෂ තීරු බද්ද සීනි කිලෝ එකකින් රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කිරීම තුළ රුපියල් බිලියන 15ක ලාභයක් හෝ පාඩුවක් රජයට සිදු වී නැතයි මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් SR ආටිකල මහතා අවධාරණය කළා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඒ නිසා නජිත් රජයේ පාර්ශවයේ එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමායි පිළිබඳව සඳහන් කරනවා කිසිදු පාඩුවක් සිදුවන්නේ නැහැ මේ කාරණයත් එක්ක ජනතාවගේ පැත්තේ ඉඳලා මේ තීන්දුව අරගත්තා කියන කාරණය තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. අද දවසේ පිළිබඳව අනෙකුත් පුවත්පත් තොරතුරු වාර්තා කරන විශේෂයෙන්ම අප සතුව තිබෙනවා ඩේලි නිවුස් පුවත්පත. ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරන කාරණාව හඳුන්නෙත්ති මහත්මයා මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ බව
අද Daily News මේ විදිහට ලියන්නේ හඳුනෙtti files FR against alleged sugar fraud. ලක්මාල් සූරියගොඩ මේ පුවත ලියන්නේ. Former JVP MP Sunil Handunetti yesterday filed a fundamental right petition in the Supreme Court seeking an order to recover a sum of rupees 15.9 billion from persons responsible for the alleged sugar fraud that had taken place in the import of sugar last year. පසුගිය අවුරුද්දේ මේ සීනි ආනයනය කිරීමේදී සිද්ධ වෙච්ච මේ පාඩුව පිළිබඳව එතුමා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බව විශේෂයෙන්ම මහ ජනතාවගේ මුදල් මේ විදිහට අයුතු ලෙස විශේෂයෙන්ම සමාගම් වලට ලබා දීම පිළිබඳව තමයි එතුමන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ තිබෙර. සාමාන්‍යයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන සමීර ජනතාවට හිරිහැරයක් පීඩාවක් සිද්ධ වෙනව නෑ. එතුමා සඳහන් කළ තියෙනෙත් අර මහ ජනතාව විදිහට මේ තමුන්ගේ මුදල් වලට විශේෂයෙන්ම පාඩුවක් සිද්ධ වුණා කියන කාරණාව. හැබැයි රජයේ පාර්ශවයෙන් සඳහන් කරනවා මේ සහනය ලැබුණේ ජනතාවට. ඒ හින්දා පාඩුවක් වෙලා නැහැ ජනතාවගේ පැත්තෙන්. විශේෂයෙන්ම ඒ කාරණා පිළිබඳව වුන් සඳහන් කරන්නේ ඒ විදිහට. අද Daily News පුවත්පත ඒ විදිහට සඳහන් කරන අතරදී අද ලංකාදීපයත් මේ පිළිබඳව ලියනවා. සීනි බද්ද අඩු කිරීමෙන් රජයට කිසිම පාඩුවක් සිදු වී නැහැ මුදල් අමාත්‍යාංශ ලේකම් කියයි. රංජන් කස්තුරි මේ පුවත ලියන්නේ සීනි ආනයනය කිරීමේදී අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීම හේතුවෙන් රජයට පාඩුවක් සිදුව නැතයි මුදල් අමාත්‍යාංශ ලේකම් SR ආටිගල මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී ඊයේ වැඩිදුරටත් සඳහන් කළා කියලා අද දවසේදී ලංකාදීපයේ ওই විදියට කියනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව ඊයේ දවසේදී ලොකු උනන්දුවක් ඇති වෙලා තිබ්බා. බොහෝ දෙනෙක් මේ පිළිබඳව කතා බහ කළා. මේ සීනි ආනයන බද්ද පිළිබඳව කෙසේ වෙතත් රජයේ පාර්ශවයේ සඳහන් කරන්නේ අර වගේ කාරණාවක්. අපි අද දවසේදී ලංකාදීපයේ මේ විදිහට සඳහන් කරන අතරේදී Daily Mirror පුවත්පතත් අපිට විශේෂයෙන්ම මේ ඔබ දකින්නේ ලංකාදීපයේ පිළිබඳ වාර්තා කරපු ආකාරයේ අතරේදී Daily Mirror මේ ගැන මේ විදිහට ලියනවා. මේ සීනි ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම රාජිත මහත්මයාත් මේ පිළිබඳව කතා කරලා තිබ්බා. ඊයේ දවසේ අතරේදී මහින්ද අමරවීර ඇමතුමා මේ විදිහේ කතාවක් කියනවා. reduction of tariff on sugar, a few fraudulent businessmen pocketed the advantage. මේ කිසියම් ආකාරයකින් මේ බදු අඩු කිරීමේ වාසිය වංචාකාර ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු අතට පත් වෙලා තිබෙන බව එතුමන් සඳහන් කරනවා. මිනිස්ටර් මහින්ද අමරවීර said that government objective is to produce and export the resources of our country as value added products. මේ රජයට අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ රටේ නිෂ්පාදන අගය එකතු කරලා විදේශ රටවලට අපනයනය කරන්න. කෙසේ වෙතත් මේ බදු මුදල් අඩු කිරීම මත විශේෂයෙන්ම ව්‍යාපාරිකයන් මෙහි වාසිය අත්කරගෙන තිබෙන බව එතුමන් සඳහන් කරන අතරේදී රාජිත සේනාරත්න මහත්මයා කියන කතාව අද Daily Mirror මේ විදියට ලියනවා. රාජිත suggests black week of protest against sugar importation scam. මේ සීනි ආනයනය කිරීමේදී මේ සිදු ඇති ක්‍රියාවලිය සම්බන්ධයෙන් කළු සතියක් ප්‍රකාශයට පත් කරන්න කියලා එතුමන් සඳහන් කරනවා. අපි දැක්ක පහුගිය දවස්වල කළු ඉරිදාවක් සංවිධානය කරලා තිබ්බා. ඔය අතරදී කළු සතියක් විදිහට නම් කරන්න මේකට විරෝධය පළ කිරීමේ අරමුණින් 80,186 tons of sugar had been imported to Sri Lanka since the import duty was reduced by 25% from rupees 50 per kilo. විශේෂයෙන්ම රුපියල් 50ක සීමාව තිබ්බ මේ බදු මුදල සත 25 දක්වා අඩු කිරීමේදී ටොන් 80,186ක් මේ විදිහට සීනි ආනයනය කරලා තියෙනවා කියලා රාජිත සේනාරත්න මහත්මයා වැඩිදුරටත් තොරතුරු කියනවා. ඉතින් මේ සිද්ධ වෙලා තියෙන්නේ වංචාවක් නම් ඒ සම්බන්ධයෙන් උත්තර සැපීමේ වගකීම රජයට තිබෙනවා. කෙසේ වෙතත් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරනවා. හැබැයි රජයේ මූලික අරමුණ සහ වගකීම වෙලා තිබේ ජනතාවට අඩු මිලට සීනි ලබා දෙන එක. ජනතාවට අඩු මිලට සීනි ලැබුණා. දැන් මේ තිබ්බ බදු මුදලත් එක්ක දැන් මේ වෙනකොට සීනි කිලෝවක මිල සමහර විට රුපියල් 150යි සීමාව ඉක්මවන්න තිබ්බා කියලා තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඒ වගේම සමාජයේ බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. හැබැයි දැන් සීනි වල ගාන අඩු වෙලා තින්නේ මේ බදු මුදල අඩු කරපු නිසා කියන කාරණාව වුන් සඳහන් කරනවා. ඒ නිසා එහි සහනය ජනතාවට ලැබිලා තියෙන. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා රජයේ පාර්ශවයෙන් පැහැදිලි පිළිතුරක් ලබා දෙයි කියලා. ඔව් නජිත් ඔබ සඳහන් කළ ආකාරයට දැන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා සඳහන් කර තිබෙන කාරණයක් දිවයින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වෙනවා. සීනි කිලෝවක් එහෙම නොවුනා නම් රුපියල් 175කට වඩා ඉහළ යාමේ අවදානමක් තිබුණා කියලා තමයි අමාත්‍යාංශ ලේකම්තුමා කියන්නේ. දිවයින වාර්තා කරනවා සීනි බදු අඩු කිරීමෙන් කෝටි 1600ක පාඩුවක් නැහැ කියන කාරණයත් එක්ක සීනි බදු අඩු කිරීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූලව ජනතාවට සාන සැලසීම සඳහා ගත් තීරණයක් බවත් ඒ නිසා මේ කියන ආකාරයේ රුපියල් බිලියන 16ක පාඩුවක්
කිසි ලෙසකින්වත් සිදුව නැහැ කියලා තමයි කියන්නේ. වැඩිදුර වාර්තාවේ මේ විදිහට සඳහන් කරලා තිබුණා. අද වන විට සීනි ගෙන්වීමේ වියදම ඉහළ ගොස් ඇති බවද මේ බදු අඩු නොකළා නම් අද සීනි කිලෝවක් වෙළඳ පොලේ රුපියල් 175ක් දක්වා ඉහළ යාමට ඉඩ තිබුණු බවද ඒත් මේ වන විට වෙළඳ පොලේ සීනි කිලෝවක මිල රුපියල් 115ක් බවද ආටිකල මහතා සඳහන් කරනවා කියන කාරණේ තමයි දිවෙන වාර්තා කර තිබෙන්නේ. අර අපි සඳහන් කළ කාරණය මහ ජනතාවගේ පැත්තේ ඉඳලා තීන්දුව తీරන ගැනීමේදී මේවට ඒ අඩු කිරීම වලට කිසිදු බාධාවක් තියාගන්න එපා කියලා තමයි ආටිකල මහත්මයා ඉල්ලීමක් කළා තිබෙන්නේ. ඒ නිසා මේ සියලු දේවල්ම කළේ රජය ජනතාවගේ පැත්තේ ඉඳලා පාරිභෝගිකයාගේ සහනය සඳහා තමයි කියලා තමයි ඔහු සඳහන් කර තිබෙන්නේ. දිවෙන පුවත්පතයි වාර්තාව අරගෙන අවිල්ලා තියෙන්නේ. ඔය අතර සමීර අපි සූදානම් අද ලංකාදීපේ විශේෂ ඡායාරූපයකට අවධානය යොමු කරන්න. මේ ඡායාරූපය බලන්න ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පිටුවේ ඡායාරූපයේ සිරස්තලය යොදන්නේ පාස්කු වාර්තාවේ වෙලුම් අත්කරත්තින් නීතිපතිට මේ වෙලුම් 22ක් පිළිබඳව පහුගිය දවස්වල ලොකු කතාබහක් ඇති වෙලා තිබ්බ. දැන් මේ වෙලුම් 22 නීතිපතිවරයාට ඊයේ දවසේදී බහර දුන්න පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ජාතික ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරු ඇතුළත් වෙලුම් 22ක් නීතිපතිවරයාට ඊයේ බහර දෙන්න ලැබුව අතර එම් වාර්තා නීතිපතිවරයාට බහර දීමට අත්කරත්තයක පටවාගෙන රැගෙන අයුරු මෙහි දැක්වේ කියලා එච්චරටම සමහරට බරද කියලත් අපිට හිතෙනවා සමීර. කොහොමනත් අත්කරත්තෙන් තමයි මේ ටික ගෙනල්ලා නීතිපතිතුමන්ට බාර දීලා තියෙන්නේ. දැන් එතුමන්ගේ වගකීම ඉදිරියේදී මේ විශේෂයෙන්ම සමාජයේ ප්‍රබල හඬක් නැගෙනවා පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පිරිස් ගැන. ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම නීතිපතිතුමන්ට පැවරෙනවා දැන් ඊයේ දවසේ ඉඳන්. ඔව් නජිත් ඒ ප්‍රවෘත්තිය දිවයිනත් අරගෙන ඇවිල්ලා තිබෙනවා. දිවයින සඳහන් කරන කාරණය නීතිපතිතුමා සඳහන් කරන කාරණයක් එක්ක වාර්තා වෙන්නේ. පාස්කු වාර්තාවේ රහස් වෙලුම් 22ක් නීතිපතිට කියලා තමයි දිවයින වාර්තා කර තිබෙන්නේ. අබේනායක ලියන වාර්තාව මේ විදිහට සඳහන් කරනවා. පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නිර්දේශ ඇතුළත් කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි රහස්‍ය වෙලුම් 22 ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ නීතිපති දප්පුලද ලිවේරා මහතාට බාර දෙන ලදී කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. වැඩිදුර මේ විදිහට සඳහන් කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අංශයේ අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ හරිගුප්ත රෝහණදීර මහතා ඊයේ පස්වරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේදී එම වෙලුම් 22 බාර දීම සිදු කළා කියලා තමයි තොරතුරු අරගෙන අවිලා තිබෙන්නේ. මේ වෙලුම් 87කින් යුත් එම නිර්දේශ සහ සාක්ෂි සටහන් ඇතුළත් වාර්තාවේ පෙරකී වෙලුම් 22 ඇර සෙසු වෙලුම් 65 මින් පෙර අවස්ථා දෙකකදී නීතිපතිවරයා වෙත බාර දීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර අරගෙන තියෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඒ දිවයින වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලයක් මුල් පිටුවට. ඒ අතරදී ඩේලි නිවුස් පුවත්පතත් අද මේ ගැන කියනවා ජනාධිපති නීති අධ්‍යක්ෂතුමන් හරිගුප්ත රෝහණදීර මහත්මයා මේ නීතිපතිතුමන් හමුවට පැමිණෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමගින් ඩේලි නිවුස් එක ගැන මේ විදිහට ලියන්නේ remaining 22 volumes of Easter Sunday Presidential Commission report handed over to AG. මේ විදිහට අද දවසේදී ඩේලි නිවුස් පුවත්පතේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. The President's Legal Director Harigupta Rohanadira yesterday handed over the remaining 22 volumes of the report of Presidential Commission to inquire, probe Easter Sunday terror attacks to Attorney General Dappula de Oliveira. මේ නීතිපතිතුමන් වෙත Dappula de Oliveira මහත්මයා වෙත මේ වෙලුම් 22 බහර දෙන්නට රැගෙන අයුරු විදිහට මේ ඡායාරූපය අද දවසේදී Daily News පුවත්පත ওই විදිහට පළ කරලා තියෙනවා. සමීර අපි ඊයේ දවසේ ප්‍රවෘත්ති තුලුත් මේ පිළිබඳව අපි ඔබට සඳහන් කළා. අපි බලමු අපි ඔබ වෙනුවෙන් ඊයේ දවසේදී කොයි විදිහටද මේ ගැන කිව්වේ කියලා. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධිපති කොමිෂන් සභාව එහි අවසන් වාර්තාව පසුගිය මාසයේ පළමු වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බාර දුන්නා. අනතුරුව මෙම වාර්තාව කතානායකවරයාට පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලයට මෙන්ම පූජ්‍ය පක්ෂයටද ලබා දුන්නා. මෙම වාර්තාවේ පළමු වෙළුම පසුගිය 25 වනදා නීතිපතිවරයා වෙත බාර දීමට ක්‍රියා කෙරුණා. ඒ අනුවයි ඉතිරි වෙළුම් සහිත සමස්ත වාර්තාව අද දිනේ නීතිපතිවරයා වෙත බාර දී ඇත්තේ. පාස්කු වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේද පෙරේදා ආරම්භ කෙරුණා. බාරදුවපු වාර්තාවේ කොමිෂන් සභාවේ සභාපතිතුමා සහ කොමිෂන් සභාවේ සමාජිකයෝ විසින් සඳහන් කරලා තිබ්බා ඉතා සංවේදී කොටස් 22ක් තියෙනවායි කියලා. විශේෂයෙන් ඒක රාජ්‍ය ආරක්ෂකවට බලපාන සංවේදී කාරණා. එම නිසා එය අද දින ලබා දුන්න යත් නඩුගොනු කිරීම සඳහා අවශ්‍ය වෙන හින්දා සංවේදී තොරතුරු ලබා දීමේදී අනුගමනය කළ යුතු කාර්යපටිපාටියක් තියෙනවා. ආරක්ෂක කවුන්සිලයට යොමු කරලා ඒ විදිහට ජනාධිපතිතුමා එවැනි
තීරණයක් ගත්තේ. ඒකයි අනුව ජනාධිපතිතුමා ඒක හොඳට පරිශීලනය කළා. අද දින ඒ සියලු වාර්තා බාර දෙනු ලැබුවා. පක්ෂයෙන් චෝදනාවක් තියෙනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට වීම ප්‍රමාද කරන්න තමයි මේ ක්‍රමක්‍රමයෙන් වෙළුම් ලබා දීම ප්‍රමාද කරන්න කියලා. නෑ යුක්තිය හරියට කරන්න තමයි මේක ඉතාමත් සීරුවෙන් විධිමත්ව කරන්නේ. අපි ඉක්මන් වෙලා ඒ පියවරවලන් වැරදි විදියට ගත්තොත් ඒ නඩු පැවරීමේදී ඔබ දන්න අපරාධ නඩුවක් පැවරීමේදී සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කළ යුතුයි. එම නිසා ඒ සාක්ෂි නිවැරදිව අපි ලබා ගන්න ඕනේ. ඒ ක්‍රමවේදය නිවැරදිව අනුගමනය කරන්න ඕනේ. එම නිසා මේක ප්‍රමාද වෙලා නෑ. පස්සේ විපක්ෂයෙන් චෝදනා කරනවා මේකේ පිටු අඩු වුණා කෑලි නැතු වුණා වගේ. ඒක නම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒක අපිට මටම කියන්න පුළුවන් තහවුරු කරලා එහෙම දෙයක් වුණේ නැහැ. අපි සූදානම් ජාතික පුවත්පත්වල ඊළඟට වාර්තා කර තිබෙන තවත් සිරස්තල කීපයක් දෙසට අවධානය යොමු කරන්න. ප්‍රධාන සිරස්තල අතරට එකතු වෙනවා හිජාස් හිස්බුල්ලාට සලීම් කාන්ට නඩු පවරයි. දෙවයින වාර්තා කර තිබෙන සිරස්තලයක් අවධානය යොමු කරනවා. අපි මේ පිළිබඳව වාර්තා කරන්න ඔබට මේ විදිහට සඳහන් කර තිබෙන්නේ නීතිඥ හිජාස් ඔමාර් හිස්බුල්ලා සහ පුත්තලම අල් සුහාරියා මද්රසා පාසලේ විදුහල්පති සලීම් කාන් මොහමඩ් සාකිර් යන දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා ඊයේ පුත්තලම මහාධිකරණයේ හමුවේ අධිචෝදනා 5ක් යටතේ නඩුවක් ගොනු කර තිබෙන බවට තොරතුරු වාර්තා කරනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරැකීමේ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ එම වෙත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා සනාථ කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 75 දෙනෙකු සහ ලේඛන 17ක් ගොනු කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා මහාධිකරණයට සඳහන් කරා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. සිරස්තලයක් හැටියට මුලින්ම අපි දිවයින වාර්තා කර තිබුණු සිරස්තලයක් දෙසටයි අවධානය යොමු කළේ. නඩිත් දිවයින පුවත්පතේ ඊට පහලින් වාර්තා කර තිබෙනවා තවත් කාරණයක් පිළිබඳව. මහින්ද ඝාතන තැතට උදව් කළ හමුදාවේ ඩබලක් නිදහස් වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ ප්‍රවෘත්තිය මේ විදිහට අරගෙන ඇවිල්ලා තිබෙනවා. කීර්ති වර්ණකුල සූරිය ලියන වාර්තාව සඳහන් කරනවා ඇතුල් පිටුවට වැඩිදුර වාර්තාව අරගෙන ගිහිල්ලා තිබෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත් කිරීමේදී කොටි සංවිධානයට සහාය වීම සහ මේජර් ජෙනරාල් පාරමී කුලතුංග ඝාතනය කිරීම සඳහා කොටින්ට තොරතුරු සැපීම යන බරපතල සිද්ධිවලට සම්බන්ධ හිටපු කර්නල්වරයෙකු සහ මේජර්වරයෙකු යහපාලන රජයේ සමයේ නිදහස් වී තිබෙනවා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. මේ අතර මරදානයේදී ක්ලේමෝ බෝම්බ 4ක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයෙකුද පසුගිය රජය යටතේ නිදහස් වුණ කියන කාරණේ වාර්තා කර තිබෙනවා. එලෙස නිදහස් වූ පොලිස් නිලධාරීන්ට පසුව රැකියාවක්ද ලැබී තිබෙනවා කියලා කියන්නේ. යහපාලන රජයේ සමයේ හිටපු කොටි ක්‍රියාකාරීන් 10 දෙනෙකුද අභිරහස් ලෙස නිදහස් වී තිබෙනවලු. ඔවුන් අතර බ්‍රිතාන්‍යයේ කොටි අරමුදල් එකතු කිරීමේ ප්‍රධානියා වූ නේරු අම්මාන් සහ කොටි නියෝජ්‍ය ගුවන් බලකා නායක ගුෂාන්තද වෙයිති කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. මොවුන් නිදහස් වීමේ තොරතුරු ජනතාවට වසන් වී තිබෙනවා කියලා වාර්තා කර තිබෙනවා දිවයින මුවත්පතේ මුල් පිටුවේ. ප්‍රධාන සිරස්තලයක් හැටියට මහින්ද ඝාතන තැතට උදව් කළ හමුදාවේ ඩබලක් නිදහස් වෙලා කියන කාරණයත් එක්ක ඊට පහලින් වාර්තා වෙනවා නඩි තව ප්‍රවෘත්තියක් අපි දිවයිනෙන්ම උපුටා ගන්නවා. කොටින්ට පණ දෙන්න උතුරේ දේශපාලන තැතක් තියෙනවා කියලා සරත් වීරසේකර කැබිනට් අමාත්‍යවරයා සඳහන් කරන කාරණයක් සඳහන් වෙනවා. මේ විදිහට වාර්තා කරන්නේ නෝමන් පලියවඩන ලියන වාර්තාව. වැළලී ගිය කොටි සංවිධානයට යලිත් පණ දීමට ද්‍රවිඩ දේශපාලඥයන් බලවත් ප්‍රයත්නයක් දරන බවට ලැබුණු තොරතුරු ඔස්සේ පොලිස් සහ හමුදා බුද්ධ්‍යංශ කිහිපයක්ම යාපනයට යොදවා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා විශ්‍රාමික රියා ඇඩ්මිරාල් සරත් වීරසේකර මහතා දිවයින පුවත්පතට වාර්තා කර තිබෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. මේ තත්ත්වයේ සුළමුල සොයා ගැනීම සඳහා ආරක්ෂක අංශවලට උපදෙස් දීම සඳහා සරත් වීරසේකර මහතා ලබන සතියේ යාපනයේ බලා පිටත් යාමට නියමිතයි කියලා තොරතුරු අරගෙන ඇවිල්ලා තිබෙනවා. වාර්තාවක් සඳහන් කර තිබෙනවා දිවයින පුවත්පතේ. ඒත් එක්කම නජිත් දැන් මේ ප්‍රවෘත්ති දෙක මේ විදිහට වාර්තා වෙද්දී දිනමින පුවත්පතේ වාර්තා කර තිබෙන සිරස්තලයක් දෙසට අපි අවධානය යොමු කරනවා. ඒ තමයි අසාද් සාලි පිළිබඳව පසුගිය දින දෙකේම රටේ කතාබහට ලක් වුණා. ප්‍රධාන වශයෙන්ම කතාබහට ලක් කර ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා අසාද් සාලි හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කරන කාරණය පිළිබඳව ඔහු සඳහන් කළා රටේ පොදු නීතියට හිස නමන්නේ නැහැ කියන කාරණය පිළිබඳව ඔහු සඳහන් කළේ ඔවුන්ට වෙනම නීතියක් තිබෙන බවත් රජයේ නීතිය රජය ළඟ තියාගන්න කියලා තමයි ඔහු මාධ්‍ය හමුවේදී සඳහන් කළේ. ඒ වාර්තාව මේ විදිහට සඳහන් කර තිබෙනවා. ජාතික පෙරමුණේ නායක අසාද් සාලි මහතා ඉක්ුත් 9 වෙනිදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ට්‍රයිනිකායක භික්ෂු එකමුතුව ඊ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. අසාද් සාලි පිළිබඳව තොරතුරු අසාද් සාලි මහතා කළ ප්‍රකාශය තුළින් ජාතීන් අතර අසමගිය වර්ධනය වන බව කියමින් ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු බව පවසමින් ට්‍රයිනිකායක භික්ෂු එකමුතුව මේ පැමිණිල්ල
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ මහා සංඝරත්නය වගේම දේශපාලන නියෝජිතයන් බොහෝ පිරිසක් ඒ වගේම සමාජ ක්‍රියාකාරීන් මේ සියලු දෙනාම අසාද් සාලි මහතා සඳහන් කළ කාරණය පිළිබඳව ඔහු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් අදහස් ප්‍රකාශ කරන ආකාරයෙන් අජිත් අපිට ඊයේ දවසේ වගේම සමාජ මාධ්‍ය ජාල සහ මේ සියලුම ප්‍රවෘත්තීන් වලින් වාර්තා වෙන ආකාරය අපිට දකින්න පුළුවන්කම ලැබුණා. සමීර සඳහන් කරපු තොරතුරත් එක්කම විශේෂම අපි දැන් මේ දවස්වල දකින කාරණාවක් තමයි ජිනීවා මානව හිමිකම් කොමිසමත් එක්ක රටට එරෙහිව බොහෝ පිරිසක් පෙළ ගැහිමින් ඉන්නවදෝ කියන කාරණාවක් අපිට මතුවෙනවා. ඒ අතර තමයි දෙවෙනි පුවත්පත සඳහන් කරපු හිජාස් හිස්බුල්ලාගේ කාරණාවද ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරලා තියෙන සමීර විශේෂම ඩේලි නිවුස් එක ගැන ලියන්නේ AG files indictment against Hijaz Hizbullah indictment of against Hijaz Hizbullah මේ හිස්බුල්ලා මහත්තයාට සහ විශේෂම සලීම් ඛාන් මොහමඩ් කියන දෙදෙනාට එරෙහිව මේ අධිචෝදනා බහර දුන්නා කියලා නීතිපතිතුමන් මද්‍රසා පාසලක් පවත්වාගෙන යාම විශේෂම මේ රජයේ නීතියට පටහැනිව මේ කටයුතු සිදු කිරීම මේ සියලු කාරණා පදනම් කරගනිමින් අධිචෝදනා බහර දෙන්නට කටයුතු කළා කියලා අද ඩේලි නිවුස් ඔය විදිහට කියන අතරදී සමීර අපිට දැන් පිට රටවලින් අහන්න ලැබෙන්නේ අපේ රටේ ජාතික දජය පාපිස්නාවලට ඒ වගේම සෙරප්පු මේ පාවහන් වලට යොදලා තියෙනවා කියන කාරණාව අද ඩේලි නිවුස් පුවත්පතත් ඒ ගැන ලියනවා. ඒ වගේම දිනමින පුවත්පතත් ඒ ගැන තොරතුරු සඳහන් කරනවා. ඩේලි නිවුස් පුවත්පත සමීර මේ විදිහට ලියන්නේ අද දවසේදී government probe online sale of Sri Lanka flag doormats slippers මේ විශේෂයෙන්ම මේ දොරවල් අසල කකුල් පිහදාන නැත්නම් පාපිස්නා විදිහට පාවිච්චි කරන දේවල් වලට අපේ රටේ ජාතික දජය පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේ පාවහන් යුගලවල් වලට අපේ රටේ ජාතික දජය පාවිච්චි කරලා තියෙනවා. මේ පිළිබඳව රජයේ පාර්ශවයෙන් අදාළ අංශ දැනුවත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම්ින් ඉන්නවා කියලා අද ඩේලි නිවුස් පුවත්පත කියනවා. There have been recent reports on social media platforms of a Sri Lanka flag non-slip doormat which is being advertised for online purchase on the American US website මේ විශේෂම ඇමරිකාව කේන්ද්‍ර කරගත් මේ වෙබ් අඩවියක විශේෂම Amazon වෙබ් අඩවි මේ පිළිබඳව අලෙවි කරන්න තියෙනවා කියන කාරණාව පිළිබඳව ඩේලි නිවුස් පුවත්පත අද දවසේදී තොරතුරු සඳහන් කරනවා. අද දිනමින පුවත්පතත් මේ ගැන තොරතුරු කියනවා. ඔව් නජිත් දිනමින වාර්තා කර තිබෙනවා ඉහළින්ම ප්‍රධාන සිරස්තලයේ මේ පිළිබඳව ශ්‍රී ලංකා දජය සහිත පාපිස්නා පාවහන් වෙළඳ පොලේ කියලා තමයි ඔවුන් වාර්තා කරන්නේ. වෙළඳ දැන්වීම ගැන චීන සමාගමෙන් අහන්න කියලා වාර්තා වෙනවා. ඒ වගේම බීජින්හි ශ්‍රී ලංකා තානාපතිට විදේශ ලේකම් කියයි කියලා තමයි වාර්තාව අරගෙන ඉන්නේ. නීත්‍යානුකූල පියවර ගන්නවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියනවා කියලා තමයි කියන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික දජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද පාපිස්නා වෙළඳ දැන්වීම සම්බන්ධයෙන් එම පාපිස්නා නිෂ්පාදනය කරනු ලබන චීන සමාගම සම්බන්ධ කර ගන්නා ලෙස විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ බේජින්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දීමක් කර තිබෙනවා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම දිවයින පුවත්පතත් මේ පිළිබඳව සඳහන් කර තිබුණා නජිත්. දිවයිනත් වාර්තා කර තිබෙනවා ශ්‍රී ලංකා ජාතික කොඩිය පාපිස්නයකට අරන් නීතිමය පියවර ගන්නවා රජය කියයි කියලා කියනවා. අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරනු ලබන ලෝ ප්‍රමුඛ ඇමරිකානු ආයතනයක් වන ඇමර්සන් නැමැති ආයතනය විසින් මෙරට ජාතික දජය සහිත පාපිස්නා වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා කියලා තමයි ඔවුනුත් වාර්තා කර තිබෙන්නේ. මේ පිළිබඳව වැඩිදුර වාර්තාවකුත් ගෙනවා. මෙරට ජාතික දජය සහිත එවැනි පාපිස්නාවක මිල ඇමරිකානු ඩොලර් 12ක මුදලකට මිල නියම කර ඇති amazon.com සමාගමේම පාපිස්නා ලෝපුරා විකිණීම සඳහා අවශ්‍ය වෙළඳ ප්‍රචාරයද සිදු කර තිබෙනවා කියලා තමයි දිවයින වාර්තා කර තිබෙන්නේ. නජිත් මේ වගේම අපි පසුගිය දිනවල දැක්කා බුදුරුව පාවිච්චි කළා විවිධ උපකරණ නිර්මාණය කළා ඒ වගේ අගෞරව කරන සිද්ධීන් ගණනාවක් මේ අපේ ජාතික දජයට මේ අපේ කොඩියට තමයි මොවුන් මේ විදිහට අගෞරව කරනවා කියලා මේ ප්‍රවෘත්ති වාර්තාවන් වල වාර්තා කර තිබෙන්නේ. පතර ඩේලි මිරර් පුවත්පතත් අද මේ ගැන කියනවා advertising of Sri Lanka national flag as doormat on Amazon. Sri Lanka react strongly. ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් විශේෂයෙන්ම ප්‍රතිචාර දක්වලා තියෙනවා. ශ්‍රී ලංකා embassy in China asked to contact Chinese manufacturer මේ පාපිස්නා නිෂ්පාදනය කරපු පාවහන් නිෂ්පාදනය කරපු චීන සමාගමෙන් මේ පිළිබඳව විමසන්නට චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ආකාරයේ කටයුතු කළ බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ පියවර ගන්නවා කියන කාරණාව ඩේලි මිරර් කියන අතරදී තවත් එක් පසකින් ප්‍රවෘත්තියක් සටහන් කරනවා ඩේලි මිරර් පුවත්පත මේ විදිහට ජමීලා හුසේන් මේ පුවත ලියන්නේ ශ්‍රී ලංකා to go to World Trade Organization to defend national flag. මේ අපේ රටේ ජාතික දජය ආරක්ෂා කරගන්න ශ්‍රී ලංකාව සූදානම් ලෝක වෙළෙඳ සංවිධානයට යන්න මේ පිළිබඳව දැනුවත් කරන්න මේ පිළිබඳව පැමිණිල්ලක් කරන්න to raise its strongest objection over the sale of floor mat using Sri Lanka flag image. මේ ශ්‍රී ලංකා ජාතික දජයේ ඡායාරූපය පාවිච්චි කරමින් නිපදවපු මේ පාපිස්නා පිළිබඳව ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය පළ කරන්න කටයුතු කරන බව the manufacturer listed on the sites showed them to be based in China. මේ වෙබ් අඩවියේ දැක්වෙන විදිහට මේ සමාගම චීනයට අයත් සමාගමක් ලියාපදිංචි වෙලා තියෙන චීනේ ඒ පිළිබඳව දැඩි ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරන බව අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කරන අතරදී අපි ඔබට ඊයේ දවසේ ප්‍රවෘත්ති තුලිනුත් මේ පිළිබඳව සඳහන් කළා. විශේෂයෙන්ම මේ පිළිබඳව තොරතුරු අපි ඊයේ ඔබට මේ විදිහට කිව්වා. ශ්‍රී ලංකා දජය සහිත පාපිස්නාවක් අමරිකා ඩොලර් 12කට අලෙවි කරන බව ඇමර්සන් වෙබ් අඩවියේ පළ කර තිබූ දැන්වීමක දැක්වෙනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලද වාර්තා වී තිබුණා. විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ මේ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා බීජින්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුවත් කර ඇති බවයි. වෙළඳ ප්‍රචාරණ වෙබ් අඩවි පිළිබඳව පසුවිපරමක් කරන ලෙසද වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ ලේකම්වරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන් තලකේවන්න මහතා ප්‍රකාශ කළා. මේක පිළිබඳව අපි අනිවාර්යෙන්ම ගත හැකි ඉහළම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගන්නවා. දැනට දේශීය වෙළඳපොළ තුළ මෙවැනි කටයුතු සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව අපිට ඍජුවම මැදිහත් වීමේ හැකියාව තියෙනවා. අපි මැදිහත් වෙනවා. ලෝක වෙළඳපොළේ මෙවැනි දේවල් සිද්ධ වෙනවා නම් අපි ඒ ජාත්‍යන්තර වෙළඳ සංවිධාන සහ ඒ තානාපති කාර්යාලය සහ අදාළ රටවල් සමග මැදිහත් වෙලා මේ පිළිබඳව මේකට විරුද්ධව අනිවාර්යෙන්ම කටයුතු කිරීමට අපි අවශ්‍ය ඉහළම ක්‍රියාමාර්ගය අපි ගන්නවා. කොහෙත්ම මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. මාධ්‍යවේදියෙක් තමයි අද කතා කරලා කියලා තිබෙන්නේ. ඉතින් ඒ අනුව අපි අදම මේ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන අපි ඉතාමත් කඩිනමින් මේ පිළිබඳව ගත්තා වූ ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් වීමක් කරා. ඔව් නජිත් අපි ඒ පිළිබඳව තොරතුරු වාර්තා කළා. ජාතික දජය පිළිබඳව වාර්තා කර තිබුණු ප්‍රවෘත්ති පිළිබඳව මේක ඊයේ දවසේදී වාර්තා වුණා. සියලුම ප්‍රවෘත්තිවලදී කතා බහට ලක් කළා. රට අවදි වුණු ප්‍රවෘත්තියක් බවට පත් වුණා. මේ පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහට ලක් කරන ආකාරය අපි දැක්කා. දැන් අපිට පුළුවන්කම ලැබෙනවා කොරෝනා පිළිබඳව තොරතුරුත් අද දවසේදීත් ජාතික පුවත්පත්වලට අරගෙන අවිලා තිබුණා. කොරෝනා වාර්තාව පිළිබඳව අපි උදෑසනම අද සෞඛ්‍ය අංශ නිකුත් කළ වාර්තාව පිළිබඳව තොරතුරු ඔබට සඳහන් කළා. දැන් දිවෙන පුවත්පතේ මුල් පිටුවෙන තොරතුරු දෙසට අපි අවධානය දකුණු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදයක් ලංකාවට ඇවිත් කියලා තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. සුජීව තත්සරගෙන එන වාර්තාව දකුණු අප්‍රිකාවේ පවතින කොවිඩ් වෛරස් ප්‍රභේදය වන ප්‍රභේදය ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන්ද හමු වී ඇතැයි වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි කියලා තමයි සඳහන් එන්නේ. අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සානියාවේ සිට පැමිණි පුද්ගලයෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටියේදී සිදු කළ පරීක්ෂණයක් මගින් ඔහුට අදාළ වෛරස් ප්‍රභේදය ආසාදිතව ඇති බවට හඳුනාගත් බවත් වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. මේ පිළිබඳව තොරතුරු බොහොමයක් පුවත්පත්වල වාර්තා කර තිබෙනවා නජිත්. ජීවන්දර මහත්මයා වෛද්‍යවරයා සඳහන් කරන කාරණයක් අපිට ඔබට ගෙනෙන්නට පුළුවන්කම ලැබෙනවා නජිත්. අද දවසේ ඩේලි නිවුස් පුවත්පතත් ඒ ගැන කියනවා. නිව් සවුත් ඇෆ්‍රිකන් කොවිඩ් variant case detected here. අපේ රටින් මේ නව වෛරස් ප්‍රභේදය හඳුනාගත්තා කියලා ඉෂාර මදුගම ලියන්නේ. A case of highly contagious new variant of the COVID-19 found in South Africa has been detected in Sri Lanka, health authorities said yesterday. ඊයේ දවසේදී සෞඛ්‍ය අංශය මේ පිළිබඳව සඳහන් කළා. සමීර සඳහන් කරපු විදිහටම වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ඊයේ දවසේදී සඳහන් කළා. අපි බලමු එතුමා මේ සම්බන්ධයෙන් මොනවද කිව්වේ කියලා. සවුත් ඇෆ්‍රිකන් වේරියන්ට් එක ප්‍රථම වතාවට වාර්තා වෙලා තියෙනවා මේ සීක්වන්සින් ගහනහා. පස් දෙනාම හම්බෙලා තියෙන නිරෝධායන මධ්‍යස්ථාන වලින් ඉතින් සියලුම දෙනා පිටරටින් නම් පැමිණි කට්ටිය. අපි ඒකට කියනවා escape mutation එකක් කියලා. escape mutation එකක් කියන්නේ අපි ගොඩනගාගෙන ප්‍රතිශක්තියෙන් ඒකට පැනලා යෑමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ escape mutation එක සාමාන්‍යයෙන් එංගලන්තයේ දකුණු අප්‍රිකාවේ කියන variants වලත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි මොකක් වෙලාවට අර අපි භාවිතා කරන එන්නතේ ප්‍රතිශක්තිය මගින් ලැබෙන ප්‍රතිශක්තිය සමහරලාට මැදීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඇත්තට මේ වෙන විට අපේ ආයතනය මගින්
එන්නතේ කාර්යක්ෂමතාවය බලන්නත් පර්යේෂණ සිදු කරගෙන යනොත් මේ වෙනුවට අපිට ලැබිලා තියෙන වාර්තා ඉතාමත් හොඳ මට්ටමේ තියෙනවා. ඒ කියන්නේ ලාංකිකයන් තුළ මේ ප්‍රතිදේහ හොඳින් ගොඩනැගීමක් සිදු වෙනවා කියලා අපි දැක්කා. ජනතාවට කියන්න තියෙන්නේ අපේ වාරය ලැබිච්ච ගමන්ම කිසිම පැකිලීමකින් තොරව එන්නත සඳහා යොමු වෙලා අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීම ඉතාමත්ම වැදගත්. අපි ඒ පිළිබඳව තොරතුරු වාර්තා කළ ජීවන්දර වෛද්‍යවරයා සඳහන් කරන කාරණේ පිළිබඳව දැන් අපිට පුළුවන්කම ලැබෙනවා දිනමිනත් වාර්තා කර තිබෙනවා මේ හා සමාන කාරණයක් නජිත්. ඒ තමයි එන්නත විද මෙරටට එන අයට නිරෝධායන තීරණය සඳුදා දෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ පිළිබඳවත් සඳහන් කර තිබෙනවා එන්නත අරගෙන ලංකාවට එන අයට කොහොමද නිරෝධායන නීති සහ නිරෝධායන ක්‍රමවේදයන් අනුගමනය කරන්න කියලා. කොවිඩ් මර්ධන එන්නත්ගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනට යොමු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් කළ ඉල්ලීමට අවධානය යොමු ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ලබන සඳුදා වන විට ඒ සම්බන්ධයෙන් තීරණයක් දෙනු ඇති බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා කියලා තමයි වාර්තාව අරගෙන අවිල්ලා තියෙන්නේ. ඒත් එකම නදී දැන් මේ කරුණු සියල්ල මේ විදිහට සිදු වෙද්දී දැන් එන්නත් කළ සේවකයන් එහෙම නැත්නම් සුව සේවකයන්ගේ ප්‍රතිදේහ පරීක්ෂාවට ලක් කරනවා කියලා දිනමින පුවත්පත වාර්තා කර තිබෙනවා. එන්නත ලබා දුන්නා වගේම මේ එන්නතේ තිබෙන ප්‍රතිඵල සහ ඒ පිළිබඳව වාර්තා වන අසාත්මිකතාවයන් පිළිබඳව සොයා බැලීමකුත් සිදු කර තිබෙනවා. ඒ අනුව දිනමින වාර්තා කර තිබෙනවා මේ ප්‍රවෘත්තිය මේ විදිහට එන්නත් කළ සුව සේවකයන් ප්‍රතිදේහ පරීක්ෂාවට කියලා තමයි දිනමින වාර්තා කරන්නේ. කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්ගත් සෞඛ්‍ය සේවකයන්ගේ සිරුර තුළ ප්‍රතිදේහ නිපදවී ඇති ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂාවක් කිරීම සඳහා රුධිර සාම්පල ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මික ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරා කියලා තමයි කියන්නේ. සෞඛ්‍ය සේවකයන් 2000කගේ රුධිර සාම්පල ගැනීම ආරම්භ කළ බවත් ඉදිරි දින දෙක තුලදී එම සාම්පල ගෙන අවසන් කරන බවත් ජීවන්දර මහතා සඳහන් කළා කියලා දිනමින ප්‍රවෘත්තියක් හැටියට වාර්තා කර තිබෙනවා. සමරි තවත් තොරතුරු අපිට සඳහන් කරන්නට තියෙනවා කොරෝනාව පිළිබඳව විශේෂයෙන්ම අපේ රටේ විශේෂයෙන්ම කොවිඩ් වැළඳිලා අපවත් වුණු හිමිනම පිළිබඳවත් පළමු හිමිනම් පිළිබඳවත් තොරතුරු අපි කියන්න සූදානම්. ඔබට නැවතත් එකතු වෙන්නේ සතියක පත්තර මේන්තුවත් එක්ක අපි විරාමයට යන්න කලින් කොරෝනා පිළිබඳ තොරතුරු ඔබට කියමින් හිටියේ අපේ රටේ අපවත් වුණු පළමු හිමිනම කොරෝනාව වැළඳිලා ඒ මරණය පිළිබඳව ඊයේ දවසේදී අපිට වාර්තා වුණා. අද ලංකාදීපේ ගැන ලියනවා මේ විදිහට හිමිනමක් කොවිඩ් වැළඳී අපවත් වෙති ඡායාරූපයක්ද සහිතව මේ ස්වාමින් වහන්සේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. වෛරසයෙන් රටට අහිමි වූ මුල්ම හිමිනමයි ප්‍රදීප් කුමාර කුලරත්න සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ලියන්නේ මේ පිළිබඳව කොරෝනා වෛරසය ආසාදනය වී හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි පොල්ගස්සෝ විට වෙනිවැල් කොළ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානාධිපති යටිපව්වේ වජිරඥාන හිමියෝ ඊ අපවත් වූහ. COVID-19 වෛරසය වැළඳීමෙන් මෙරට පවත් වූ පළමු හිමිනම උන්වහන්සේ බව සෞඛ්‍ය අංශ කියයි. කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව PCR පරීක්ෂණයක් සිදු කළා. එහිදී උන්වහන්සේට COVID ආසාදනය වී ඇති බවට තහවුරු වුණා කියලා ලංකාදීපයේ වැඩි දුරටත් තොරතුරු කියනවා. උන්වහන්සේට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරේදී අද ඩේලි නිවුස් පුවත්පත සිරස්තලයක් විදිහට වාර්තා කරන කාරණාවක් 264,000 doses of Covishield vaccine to over 60s මේ අවුරුදු 60ට වැඩි අය වෙනුවෙන් Covishield දෙන්නත එන්නත් මාත්‍රා 2,64,000ක් විදින්නට නියමිතයි කියලා ඩේලි නිවුස් පුවත්පත අද දවසේදී තොරතුරු වාර්තා කරනවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන කාරණා දැන් ඉදිරියේදී ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් දෙන්නත මේ විදිහට ලබා දෙන්නට සූදානම් අවුරුදු 60ට වැඩි අය වෙනුවෙන්. ඔය අතරදී අද දවසේ ලංකාදීපයේ කියන කතාවක් මේ එන්නත ගහගෙන ආවොත් ගෙදරම නිරෝධායනයට සාකච්ඡා කර තීරණයක් ගන්නා බව යුද හමුදාපති කියයි කියලා. කොවිඩ් මර්ධනයෙන්වත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනයට යොමු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියන කාරණාව යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහත්මයා සඳහන් කරනවා. ලංකාදීපය ඒ ගැන ওই විදිහට ලියන අතරේදී මේ විදිහට ජනාධිපති විශේෂ උපදේශක ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් ලලිත් වීරතුංග මහත්මයා කියන කාරණාවක් ලංකාදීපයේ ලියනවා. රටට අවශ්‍ය කොරෝනා එන්නත් වෙලාවට එනවා. මිලදී ගැනීම හා ගෙවිසුම් වල පමාවක් නැහැ. COVID-19 රෝගය සඳහා අවශ්‍ය එන්නත් මිලදී ගැනීමේ හෝ ඊට අදාළ ගෙවිසුම් අත්සන් කිරීමේ කිසිදු ප්‍රමාදයක් සිදු වී නැති බව රජයේ එන්නත් කරන කමිටුවේ සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහත්තයා ලංකාදීපයට කිව්වා කියලා අද ওই විදිහට තොරතුරු වාර්තා කරනවා.
ඔව් නජිත් අපි ඊළඟට අවධානය යොමු කරනවා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියන කාරණා පිළිබඳව දිවයින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරන්නේ ජාතික වෙළඳ ප්‍රතිපත්තියට බන්දුල මහජන අදහස් ඉල්ලා තිබෙන බවට නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කිහිපයේදී සිදු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි කියලා තමයි වාර්තාව අරගෙන අවිලා තිබෙන්නේ. ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සැකසීම වෙනුවෙන් විද්වත් කමිටුවක් පත් කර ඇති බවත් බණ්ඩාරනායක සමාන්තර ශාලා පරිශ්‍රයේ වෙනම ස්ථානයක් එම කමිටු රැස්වීම සඳහාම වෙන් කර ඇති බවත් වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරා කියලා තමයි වාර්තා වෙන්නේ. ඊළඟට නජිත් අපිට දිනවෙන පුවත්පතේ වාර්තා කර තිබෙන තවත් සිරස්තලයක් දෙසට අවධානය යොමු කරන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදයට එන්නයි මියන්මාරයට බල කරන්න එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලයි කියලා වාර්තා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නැවත ආරම්භ කරන්නයි මියන්මාරයට බලපෑම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී කියලා තමයි වාර්තා වෙන්නේ. ඊට පහලින් වාර්තා වෙනවා සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන කාරණයකුත් මියන්මාරයට ආරාධනා කිරීම ගැටලුකාරී කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. මෙරට පැවැත්වෙන බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මියන්මාර රජයේ විදේශ අමාත්‍යවරයාට ආරාධනා කිරීම ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියන කාරණයත් දිනමින පුවත්පතේ පහලින් වාර්තා කර තිබෙනවා සිරස්තල හැටියට. පතර සමීර අද දවසේ විදේශ තොරතුරු විශේෂම වාර්තා කරන්නේ කොවිෂීල්ඩ් එන්නත පිළිබඳව. ඩෙන්මාර්කේ නෝර්වේ තායිලන්තයේ මේ රටවල් කොවිෂීල්ඩ් එන්නත తాවකාලිකව අත්හිටුවලා තියෙනවා. අද ඒ ගැන දිනමින ওই විදිහට කියනවා. රුධිර කැටකැසීම් වාර්තා වෙයි. ඩෙන්මාර්කේ නෝර්වේ තායිලන්තයේ කොවිෂීල්ඩ් එන්නත් කරන්නේ අත්හිටුවයි කියලා අද දිනමින විදේශ අතිරේකයන් ওই විදිහට කියනවා. අපි සූදානම් සමීරේ තොරතුරුත් එක්ක විශේෂම ක්‍රීඩා පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන ක්‍රීඩා තොරතුරු. ඔව් නජිත් අපි ක්‍රීඩා එක තොරතුරක් දෙසට අවධානය යොමු කරනවා. අද තිබුණු තරගය පිළිබඳව ඊයේ තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර තරගය දෙවන එක්දින ක්‍රිකට් තරගය. ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුර පහර දුන්නා. ලකුණු 273ක් ලබා ගත්තා. කඩලු 8ක් දැවි. පිළිතුරින්ම ක්‍රීඩා කළ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම පන්දු 49යි පන්දු 4කදී කඩලු 5ක් පමණක් දැවි ජයග්‍රහණය වාර්තා කරා. ලකුණු 274ක් ලබාගෙන ඒ වගේම තරගාවලි ජයග්‍රහණය බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමයි ලබාගෙන තිබෙන්නේ මේ මොහොත වනවිට. හෙට දවසේදී තුන්වෙනි තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. හොඳයි අපි සූදානම් අද දවසේ ජාතික පුවත්පත්වල කාටුන් බලන්න. අපි සූදානම් කාටුන් බලන්න දිනමින පුවත්පතේ අංජනගේ කාටුනෙන් කාටුන් බලන්න ආරම්භ කරන්න සූදානම් වෙන්නේ මේ දේශපාලකතුමෙකුයි තව සාමාන්‍ය මිනිස්සෙකුයි කතාවක්. කළු ඉරිදාවට සහභාගී වෙන්න සජිත්ට කිසිම අයිතියක් නැහැ කියලා ජොන්ස්ටන් කියනවා. කළු ඉරිදාවට සහභාගී වෙන්න සජිත්ට කිසිම අයිතියක් නැහැ කියලා ජොන්ස්ටන් කියනවා. අයිති නැති වැඩමයි කරන්නේ. අයිති නැති වැඩමයි එයා කරන්නේ කියලා තමයි ඔය කියන්නේ. අපි යනවා ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දිනමින පුවත්පතේ අඳින කාටුනය දෙන්නෙක් කතා වෙනවා නජිත් මෙන්න මේ විදිහේ කාරණයක් පසුගිය දිනවල කතා බහට ලක්වුණු කාරණයක්. අශෝක් අබේසිංහ කියනවා බන් CID එක කන්න දෙන්නත් ඇහුවා කියලා. අනිත් කෙනා කියනවා ඇරපු ගජබින්නවලට නොකාපු එක ලොකු දෙයක් සෑර් කියලා කියනවා. කියපු බොරුවලට නොකාපු එක ලොකු දෙයක් කියලා තමයි මේ කියන්නේ. අපි දිවෙන පුවත්පතේ උදේ විමලසිරිගේ පුරසාරං කාටුනේ බලමු පුරං දේශපාලකතුමත් එක්ක කතාවක්. මේ කතාව වෙන්නේ වාහන ගැන. වාහන ආනයනකරුවෝ ආයේ වාහන ගෙන්නන්න අවසර ඉල්ලලලු සර්. වාහන ආනයනකරුවෝ ආයේ වාහන ගෙන්නන්න අවසර ඉල්ලලලු සර්. මොකටද බං අවුරුදු 5න් 5ට ගත්තු වාහන වලින් අපේ ගෑරේජ් පිරිලා? මොකටද බං අවුරුදු 5න් 5ට ගත්තු වාහන වලින් අපේ ගෑරේජ් පිරිලා? හැබැයි ඩෝසර් ටිකක් ගෙන්නුවා නම් අපිට පුළුවන් ඉතිරි වෙලා තියෙන කැලෑ ටිකත් සංවර්ධනය කරලා දාන්න පුරන්. මේ ඩෝසර් ගෙන්නලා ඉතිරි ඉඩම් ටිකත් සංවර්ධනය කරන්න හදන්නේ කැලෑ කපලා. මේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනය නජිත් මේ විදිහට තමයි ඇඳලා තියෙන්නේ බලන්න. මේකත් අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා සම්බන්ධ වෙන ප්‍රවෘත්තියක්. අශෝක් අබේසිංහ CID එකට ගිහින් අන්ද මන්ද වෙලාලු. අනිත් කෙනා කියනවා කට බොරු කීවට දිවට බොරු කියන්න බෑනේ කියලා තමයි කියන්නේ. CID එකට ගියාට පස්සේ කියපු දේවලුයි ඊට කලින් කියපු දේවලුයි එක තමයි මේ කාටුන් එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ දිවින පොත්පතේ චමුත් පත්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේ දෙන්නේ කතාවක්. පළාත් සභා ඡන්දේ ළඟයිලු. රනිල් මහත්තයට බලේ නැති නිසා ජනතාව අහක බලනවලු බං. පළාත් සභා ඡන්දේ ළඟයිලු. රනිල් මහත්තයට බලේ නැති නිසා ජනතාව අහක බලනවලු බං. ජනතාව අහක බලපු නිසායි බලේ නැති වුණේ. බලේ හරියට පාවිච්චි නොකරන කොයි කාටත් හොඳ පාඩම් කියලා කියනවා. ජනතාව අහක බලපු නිසායි බලය නැති වුණේ. බලය හරියට පාවිච්චි නොකරන කොයි කාටත් හොඳ පාඩම් කියලා මෙයාලා කියන්නේ හැමෝටම එක්ක.
මේ දිවෙන පුවත්පතේ බෙම්පියා කාටුනේ මෙන්න මේ විදිහටයි අද දවසේදී ඇඳලා තියෙන්නේ බලන්න කියන කතාව. චාලි අයියේ රටේ ප්‍රසිද්ධම පුද්ගලයා වෙන්නේ වෙළඳ ඇමති නේද කියලා අහනවා. ඒ කොහොමද බෙම්පියෝ කියලා අහනවා. ඊට පස්සේ අනිත් කෙනා කියනවා රටේ හැමෝගෙන්ම බැනුම් අහන එකත් ප්‍රසිද්ධ කමක් නේ. හරි බැනුම් අහන එකත් ප්‍රසිද්ධ කමක් කියලා තමයි මේ කියන්නේ බෙම්පියා කාටුන් එකේ. ඒ වගේම අර ගැසට් ගහන්නත් ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ වෙනවා සහ ගැසට් ගහන්නත් සිද්ධ වෙනවා. ඉතින් ওই කාරණා හින්දා තමයි ඔය කියන්නේ. අපි අද දවසේ පත්තරමේන්තු අවසන් කරන්න තෝරගන්න අවසාන කාටුනේ මේක කවියක් ගිනිකසේ ගජමන් නෝනා මේ දිනමින පුවත්පතේ කවිය බලපත්‍රයක් නැති රියදුරු පාසල් රට හැම තැනම ඉතින් පුදුම වී කුමටද පාරේ වෙන අනතුරු ගැන ඕනෑම ගමනක් යන්නට ඕනෑ මග හරියට දැන හොරපාරෙන් ගමන් ගියොත් දන්නේම නෑ වරදින තැන බලපත්‍රයක් නැති රියදුරු පාසල් රට හැම තැන ඉතින් පුදුම වී කුමටද පාරේ වෙන අනතුරු ගැන ඕනෑම ගමනක් යන්නට ඕනෑ මග හරියට දැන හොරපාරෙන් ගමන් ගියොත් දන්නේම නෑ වරදින තැන කියලා ගජමන් නෝනා ওই විදිහට කවියෙන් කියනවා. රටේ හැම තැනම රියදුරු පාසල් වැහි වැහැලා බලපත්‍ර නැති රියදුරු පාසල් බොහොමයක් තියෙනවා. ඒ වගේම පාර හරියට දැනගෙන යන්න ඕනේ. හරියට දැනගෙන ගියේ නැත්නම් රටක් වුණත් කොයි පාරක යයිද කියලා දන්නේ නැහැ. ඒ හින්දා රට හරියට දැනගෙන රට හරිය අතර ගෙනියන්න හැමදිනෙකටම ශක්තිය ධෛර්යය ලැබෙන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි සූදානම් අදට පත්තරමේන්තුව අවසන් කරන්න. සමීර අපි සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ නිරෝගීමත් හෙට දවසක් ඔබට. අපි හෙටත් උදේ ඔබ මුණ ගැහෙන්න සූදානම්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට.